Good morning ළමයි හැමෝටම. BS class එක ඉවර වෙලා. දැන් එතකොට ඔය ඇවිල්ලා තියෙන econ class එකට. සාමාන්‍ය විදිහට දැන් අපි physical class පටන් ගත්තේ නැත්තේ AAT එකේ මේ හේතුව නිසා. අපි physical class පටන් ගත්තා නම් ආපහු online class වලට මාරු වෙන්න වෙනවා. හරි ඒකයි පුංචි හරියටම නිකන් decide කරගන්න බැරි නිසා මුකුත් පේන්නේ නැති නිසායි අපි දිගටම online classes කරේ. දැන්ට ඉතින් මේ ඔන්ලයින් ක්ලාසස් මේ විදිහටම ඉස්සරහට යනවා. පස්සේ අපි වෙන් නෝමල්ම වුණොත් ෆිසිකල් ක්ලාස් වලට මාරු වෙන්න බලමු. එතකන් අපි මේ විදිහට ඔන්ලයින් ක්ලාස් කරන්න වෙනවා. හිතන්නේ නැහැ. අප මාස කිහිපයක් යනකම් ෆිසිකල් ක්ලාස් පටන් ගන්න පුළුවන් වෙයි කියලා. හරි? අපි මෙහෙම යන්. මට කියන්නකෝ පාඩමේ මම අන්තිමට කතා කරපු concept එක. මට මතක විදිහට නම් ආවස්තික පිරිවැයනේ. ආවස්තික පිරිවැය නේද? ආවස්තික පිරිවැය අර සම්බන්ධ ලක්ෂණ ටිකත් මම කතා කරානේ. ආවස්තික පිරිවැය කියන්නේ මූර්ත සංකල්පයක්. ආවස්තික පිරිවැය කියන්නේ ආත්මගත සංකල්පයක්. සද්ද පොඩ්ඩක් මදිද ළමයි? සද්ද පොඩ්ඩක් කියන්නේ මම හයියෙන් කතා කරන්න ඕන පොඩ්ඩක්. මින් කතා කරේ යන වෙලාව. හරි පුළුවන් මොනම සද්දෙන් කතා කරන්න. හරි. මේ ටිකනේ කතා කරේනේ ආවස්තික පිරිවැයගේ මේදී සැලකිල්ලට ගත යුතු කරුණුත් මම සාකච්ඡා කරලා ඉවර කරා. ඊට පස්සේ තියෙනවා ආවස්තික පිරිවැය ශුන්‍ය විය හැකි අවස්ථා. ඒක හැම තියන්න. මම එන්නම් ඒක සාකච්ඡා කරන්න. හරි? ඊට පස්සේ මාතෘකාවක් තියෙනවා පිටු අංක 26 භාණ්ඩ. ඊට අමතරව ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ කියලා කොටස් දෙකකුත් තියෙනවා. ඒකත් ඔහොම කියන්නේ. තියලා එන්න අපේ අලුත් පාඩම නිෂ්පාදන සම්පත්. සම්පත් කියලා ෂෝට් ෆර්ම් කියන්නේ නිෂ්පාදන සම්පත් වලට. පිටු අංක 28. ඔයාලට තියෙන ප්‍රශ්න chat box එකේ අහන්න මම උත්තර දෙන්නම් පාඩම ගන්නන ගමන්. හරි බලන්න. ඔබේ හෙම්බිරිස්සාව ගතියක් තියෙනවා ළමයි ඒකයි පොඩ්ඩක් අමාරුයි. මේ බලන්න. ළමයි නිෂ්පාදන සම්පත් නිෂ්පාදන සම්පත් කියන concept එක කතා කරද්දි මේකත් එක්ක සම්බන්ධ වෙනවා නිෂ්පාදන ක්‍රියාවලිය කියන මාතෘකාව. නිෂ්පාදන ක්‍රියාවලිය. production process. සාමාන්‍යයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය කියලා කියන්නේ අපි භාණ්ඩයක් වූ සේවාවක් බිහිවීමේ ක්‍රියාවලිය. ඕනෑම භාණ්ඩයක් වූ සේවාවක් බිහි වෙන්නේ ළමයි මෙන්න මේ ක්‍රියාවලිය හරහා. මේ process එක හරහා. මේකේ අධීරයන් 3ක් තියෙනවා. අධීරයන් 3ක් තියෙනවා. රතු පෑනෙන් ලියන එක පොඩ්ඩක් පේනවා අඩුයි. පළවෙනි අධීර තමයි යෙදූම් input. දෙවැනි අධීර ක්‍රියාවලිය. තුන්වෙනි අධීර නිමෝ. ඔන්න ඔහොම අධීරයන් 3ක් තියෙනවා. යෙදූම් ක්‍රියාවලිය නිමෝ. ළමයි භාණ්ඩයක් වූ සේවාවක් නිෂ්පාදනය කරද්දී විවිධ දේවල් මෙතනින් ඇතුළත් කරනවා. ඊට පස්සේ ඒක යම්කිසි ක්‍රියාවලියකට ලක් වෙලා අවසානයේ මෙතනින් තමයි භාණ්ඩය හෝ සේවාව එළියට එන්නේ.
උදාහරණයක් විදියට එහෙම හිතන්නකෝ. උදාහරණයක් විදියට හිතන්නකෝ නිමියඳුම් කියලා. නිමියඳුම් කියන භාණ්ඩේ ෂර්ට් එකක් කියලා හිතන්න. ෂර්ට් එකක් නිෂ්පාදන ක්‍රියාවලියක් කරා අවුට්පුට් එකක් විදියට ගන්න මේ විවිධ දේවල් ඇතුළත් කරන්න ඕනේ. ඒ ඇතුළත් කරන දේවල් තමයි යෙදුම් කියලා. මොනවාද ෂර්ට් එකක් මහන්න ඕනේ? රෙදි ඕනේ. නූල් ඕනේ. බොත්තම් ඕනේ. ඊට පස්සේ මැෂින් ඕනේ. මිනිස්සු ඕනේ. අපි ඒවට කියනවා ශ්‍රමය කියලා. ගොඩනැගිලි ඕනේ. තව ගොඩාක් දේවල් තියෙනවා. මේ දේවල් තමයි නිමියඳුම් නිෂ්පාදනය කිරීම සඳහා යොදන්නේ. මේ වගේ ඕනම භාණ්ඩයක් බිහි කරන්න නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා විවිධ දේවල් ඇතුළත් කරනවා. මෙන්න මේ ඇතුළත් කරන දේවල් තියෙන්නේ අපි යෙදෝම් කියලා හැඳින්වුවේ. මේවට තමයි ළමයි අපි කියන්නේ නිෂ්පාදන සම්පත්. නිෂ්පාදන සම්පත්. production resources කියලා. එහෙනම් මතක තියාගන්න භාණ්ඩ හා සේවා බිහි කිරීමට යොදා ගන්න දේවල් වලට තමයි අපි කියන්නේ නිෂ්පාදන සම්පත්. නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලියක යෙදෝම් ලෙස යොදා ගන්නා දේ. නිෂ්පාදන ක්‍රියාවලියක භාණ්ඩ හා සේවා බිහි කරන්න ඇතුළත් කරන දේවල් අපි කියනවා නිෂ්පාදන සම්පත්. තේරුණාද කියපු දේ? හරිනේ. අපි නිර්වචන ලියාගෙන එමුද? නිර්වචන ලියාගෙන එමු. නිර්වචනේ තියෙනවා highlight කරගමු අපි. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මිනිස් වමනා තෘප්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දෑ. ඔය තමයි නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ. හරි? ඔය තමයි නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ. උදාහරණයට මේ කොටුව ඇතුලේ අරක අඳින්න එපා. මම කියන්නම් ඔයාලට. දැන් ඔයා දන්නවා නිෂ්පාදන සම්පත් කියන්නේ මොනවද කියලා. භාණ්ඩ හා සේවා බිහි කරන්න යොදා ගන්න දේවල් වලට තමයි නිෂ්පාදන සම්පත්. මම දැන් ඔයාට මේ ක්‍රියාවලිය නිෂ්පාදන ක්‍රියාවලිය වෙන භාණ්ඩයක් අරගෙන පැහැදිලි කරනවා. මෙතන භාණ්ඩයේ විදියට ගන්නවා අපි ඔය උයද්දි හැම ගන්න ළමයි ලුණු නිෂ්පාදනය. මට පුළුවන් නම් කියන්නකෝ ලුණු නිෂ්පාදනය සඳහා අවශ්‍ය වෙන්නේ මොනවාද? යෙදෝම් විදියට යොදා ගන්න දේවල් කීපයක් කියන්නේ. හම්බන්තොට පැත්තේ එහෙම ගිහිල්ලා තියෙන්නේ. නුවරඑළිය යද්දි නම් එහෙම ලුණු නිෂ්පාදනයක් පේන්නේ නැහැ. හම්බන්තොට පැත්තේ, පුත්තලම් පැත්තේ එහෙම යද්දි ලුණු නිෂ්පාදන කර්මාන්තයන් අපි දකිනවා. එක්කෙනෙක් කියනවා මුහුදු ජලයලු. very good. අර ළමයි මම පිටු දෙකක් තියලා ආවේ මේ පාඩමට. හරි? මේක කළා මං යනවා. එතනට. මේක කළා යන හේතුව අර පස්සේ තේරෙයි. සමහරු කියනවා අවුවලු. අවුව කියන්නේ නැහැ ළමයි. එහෙම හරි නෑ නේද? එහෙනම් මේක ජෝ කියන්නත් තිබ්බනේ පොඩි උන් වගේ. ජෝ. ඒව කියන්නේ ඒව කියන්නේ පොඩි අයනේ. අවුව කියන්නේ නැහැ. අපි කියන්නේ හිරු එළිය. අපි ලොකුයිනේ. හිරු එළිය. හරි. තව මුහුදු ජලය ඕනේ, හිරු එළිය ඕනේ, තටාක ඕනේ නේ. අපි ඒක ගමුකෝ ඉඩම් කියලා ගමු. ඉඩම්. පොළවනේ. ඉඩම් ඕනේ. ඊට පස්සේ යන්ත්‍ර ඕනේ නේද? යන්ත්‍ර ඕනේ. ඊට පස්සේ ගොඩනැගිලි ඕනේ. මිනිස්සු ඕනේ. අපි ඒවට කියනවා ශ්‍රමය කියලා. ප්‍රධාන වශයෙන් ওই දේවල් නේ ඕනේ.
ප්‍රධාන වශයෙන් ඕනේ ওই වගේ දේවල්. එතකොට මට කියන්නකෝ ලුණු කියන භාණ්ඩය නිෂ්පාදනය කරන්න ලුණු නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන දේවල් නම් මේ තියෙන්නේ. මං කලින් ගන්නපු කන්සෙප්ට් එකට අනුව මේ කියන දේවල් වලට කියන්න පුළුවන් නමක් කියන්නේ. මුහුදු ජලයේ හිරු එළිය මේවට මොනවා කියලා කියන්න ඕනේ? very good. මේවා තමයි ළමයි නිෂ්පාදන සම්පත් කියන්නේ. නිෂ්පාදන සම්පත්. sorry. හරි. ඔබ මට පීනසේ තියෙනවා ඒකයි මේ අර අපි ගිය සතියේ ඉගෙන ගත්තනේ ආවස්තික පිරිවැය කියලා පාඩම. මතකයිද ඔයාලට? මතකයිනේ? යම් දෙයක් තෝරගනිද්දි තව දෙයක් ඒ වෙනුවෙන් තවත් දිවයක් අපිට දරන්න වෙනවා. කැපකිරීමක් තියෙනවා. පාඩුවක් තියෙනවා. ඒකනේ අපි ගිය සතියේ ආවස්තික පිරිවැය කියලා කරන්නේ. මේ මට පීනසේ කියන ලෙඩ මට තියෙන ආවස්තික පිරිවැයක්. මේ A level කාලේ පාඩම් කරද්දි සාමාන්‍යයෙන් පාන්දර තමයි මම පාඩම් කරේ. අර පාන්දර නැගිටලා A level කාලෙත් තමයි මට මේක හැදුනේ. තාමත් තියෙනවා ඒ පීනසේ. යම් දෙයක් ඒකෙන් මට A level වල පාඩම් කරලා කැම්පස් ගිහිල්ලා ඒකෙන් ප්‍රතිලාභයක් හම්බුණා වගේ. ඒකට යම් දරපු පිරිවැයකුත් තියෙනවා. ඒකට කැප කරපු දෙයක් මට මේ ලෙඩේ හැදුනේ A level පාඩම් කරලා. ඉතින් පීනසේ හැදෙයි කියලා ඔයා පාඩම් නොකර ඉන්න එපා. හරිද? මේකට වඩා ප්‍රතිලාභයක් මම මුක්ති විඳිනවා. නිකන් කිව්වේ ප්‍රැක්ටිකල් ඇප්ලයි කරන්න පුළුවන් ඕන දෙයක්. අපි ජීවිතේ හැම තීරණයක්ම ගනිද්දී යම් දෙයක් වෙනුවෙන් සමහර වෙලාවට පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. හරි? එහෙම තමයි. මේ දැන්ටත් ඒක වෙලාවට සමහර උදේට තමයි මේක එන්නේ. දවල් වෙද්දී එහෙම මට පීනසේ ගතිය හරියනවා. සමහර දවස්වලට තමයි එන්නේ. ආවහම අමාරුයි. අදත් එකම දවසක්. හරි. දැක්කනේ ඔක්කොම ඉක්මන් තමයි ඉතින්. බලන තැන, දකින තැන බස් එකේ ගියත් පාරේදී ගියත් ඉක්මන් තමයි. හරි. මේවට තමයි නිෂ්පාදන සම්පත් කියන්නේ. ඒක ඔයා කිව්වා. භාණ්ඩයක් හෝ සේවාවක් බිහි කරන්න යොදා ගන්න දේවල් වලට අපි කිව්වා නිෂ්පාදන සම්පත්. දැන් මම පුංචි වැඩක් කරන්න යනවා. ළමයි මේ භාණ්ඩේ බිහි කරන්න යොදා ගන්න දේවල් මේ තියෙන්නේ. ඒවල නිෂ්පාදන සම්පත් කිව්වේ. මම මේක ගොඩවල් දෙකකට ගොඩ ගහන්න යන්නේ. ඒ කියන්නේ වර්ග කරන්නයි යන්නේ. හරිද? එක ගොඩවල් දෙකකට බෙදන්නයි යන්නේ. බෙදද්දී මම පදනම විදියට යොදාගන්නේ මේ කියන නිෂ්පාදන සම්පත්. ඔයාම මට කියන්න. මිනිස්සුන්ට ඕනෑම තරමක් ඒ කියන්නේ අපි කොච්චර පාවිච්චි කරත් ඕන තරම් තියෙන සාධක සමහර ඒවා මෙතන තියෙනවා. සමහර ඒවා තියෙනවා අපිට එහෙම ඕනෑම තරමක් පාවිච්චි කරන්න නැහැ. කිව්වොත් සැපයුම කියන දේ සීමිත සාධකයක් තියෙනවා මෙතන. සැපයුම කියන දේ අසීමිත සාධකයක් තියෙනවා. ඔයා තමයි මට කියන්න ඕනේ බලලා සීමිතයිද අසීමිතයිද කියලා. හරියන්න පුළුවන් වරදින්න පුළුවන් මම කියලා දෙන්න try කරන්න. පළවෙනි එක යට ඉඳන් උඩට එමු. ශ්‍රමය. ශ්‍රමය කියන සාධකේ සීමිතයිද අසීමිතයිද? කියන්න. සීමිතයි. එහෙනම් මම කළු පාට පෑනේ රවුම් කරනවා සීමිත සාධක. හරි? සීමිතයි. මිනිස්සුන්ට ඕනෑම ප්‍රමාණයක් නැහැනේ. එහෙම ඕනෑම ප්‍රමාණයක් තියෙනවා කියලා කවුරු හරි කියනවනම් ඔයගොල්ලෝගේ මට ලියලා දෙන්න. ඔයාට ඕන තරම් ගුඩ නැගිලි ඇතිනේ. මේ සෝරි. ඔයා ඇවිල්ලා මංගා වැඩ කරන් මගේ වැඩ ශ්‍රමයනේ මං කිව්වේ ගොඩ නැගිලුවේ. මංගා වැඩ කරන් ඔයාට ඕන තරම් ශ්‍රමය තියෙනවා නම් ඉතින් මගේ වැඩක් දෙකක් කරලා දුන්නා කියලා ප්‍රශ්නයක් නැහැ.
මේ පේපර්ස් බලනේවා හරි වැරදි දානේවා ගොඩාක් වැඩ තියෙනවා. සීමිතයි. මේ කියන සාධකයේ සීමිතයි. ගොඩනැගිලි 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 ඒත් සීමිතයි. ගොඩනැගිලි සීමිතයි. යන්ත්‍ර සූත්‍ර ඒත් සීමිතයි. ඉඩම් අසීමිතයි කියලා එහෙම කියන්න එපා. ගෙදර තියෙන ඉඩම් මං ඉල්ලනවා. සීමිතයි. හිරු එළිය අසීමිතයි. very good. හරිද? මට මෙතනට ගන්න බැරි වුණා ළමයි තම සාධකයක්. මේ මුහුදු ජලය වෙලාදී වාතයත් මේකට පාවිච්චි වෙනවා. වාතයත් ඕනේ. සයන්ස් දන්නවනේ. හරි. ඊළඟට මම ඔයාගෙන් අහන්නේ මුහුදු ජලය අහන්න කලින් මම ඔයාලට පුංචි දෙයක් කියන්නම්. ඔමි කලබල වෙන්න එපා. මුහුදේ විවිධ සම්පත් තියෙනවනේ ළමයි. නේ? අර අහලා ඇති කොරල් තියෙනවා නේ. ගැඹුරු මුහුදේ තියෙන ඒවා ගැන මම කතා කරා. කොරල් තියෙනවා. විවිධ මත්ස්‍යයින් ඉන්නවා. නේ? විවිධ දේවල් තියෙනවා. මුහුදේ ආවේනික මුහුදු ජීවීන් ඉන්නවා. මට මුහුදු ජලය අමතක කළා. අර කියන මත්ස්‍යයින් ටික, අර තියෙන මුහුද යට ගැඹුරු මුහුද තියෙන කොරල් ටික වෙනත් මුහුදට ආවේනික වුණු ජීවීන් සීමිතයිද අසීමිතයිද? සීමිතයිද අසීමිතයිද? අසීමිතයි. ද සීමිතයිද? මම කිව්වට මේ එහෙම කියන්න එපා මම ඔයාව වරද්දන්න try කරා. සීමිතයි ළමයි. හරිද? ඒ දේවල් සීමිතයි. ඒ කියන්නේ එහෙම ඒ දේවල් මේ ඕනවට වඩා මිනිස්සුන්ට පාවිච්චි කරන්න දෙන්නේ නැත්තේ මුහුදු විනාශ කරන්න දෙන්නේ නැත්තේ. නේ? සාගරයේද මුහුදත් ළමයි බෙදලා තියෙනවනේ රට රටවල් වලට. ලංකාවට අයිති මුහුදු සීමාවක් තියෙනවා. ඒ මුහුදු සීමාවේ සම්පත් ටික තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ සීමාවෙන් එහා උතුර පැත්තේ නම් ඉන්දියාවට තමයි අයිති. ඒ ඉන්දියාවට අදාළ මුහුදු සීමාවේ අපිට ගිහිල්ලා මාළු අල්ලන්නවත්, ඒ අදාළ සම්පත් කැණීම් කරන්නවත්, ඒ අදාළ සම්පත් අරගෙන එන්නවත් බෑ. හරිද? ගිහිල්ලා අල්ලන්න පුළුවන් අල්ලගෙන එන්න හම්බෙන්න යන්න වෙන්නේ චෙන්නයි පොලිසියට. එහෙම දාලා තියෙන්නේ සීමිත නිසා. ඔය සාගරයේ මත්ස්‍ය සම්පත ඒ සම්පත් ගැන මං කිව්වේ. හිරු එළියේදී එහෙම දෙයක් නැහැනේ. හිරු එළිය බෙදලා දීලා තියෙනවනේ. මේ ශ්‍රී ලංකාවට අදාළ හිරු එළිය, මේ ඉන්දියාවට අදාළ හිරු එළිය, මෙතනින් මේ හිරු එළිය සීමාව ඉවරයි. එහෙම බෙදලා නැහැ. ඒවා අසීමිත. තමයි මතක තියාගන්න. මුහුදු ජලය ගොඩාක් තිබ්බට මුහුදු ජලය අපි ගොඩාක් තිබ්බට හරිද? අර මිනිස්සුන්ට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් කියන දේ මුහුදු ජලය ඇත්තෙත් නැහැ. try කරොත් මුහුදු ජලය පාවිච්චියට අරගෙන ඉවර කරන්න ලොකු කාලයක් කියයි. ඒක හරි. හැබැයි මුහුදු ජලයත් නැති වෙනවා. මුහුදු ජලයත් නැති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හරිද? මුහුදු ජලයත් අපිට ගොඩාක් දැන් මුහුදේ ඉන්න මාළු ප්‍රමාණයත් ළමයි නම් ගොඩාක් තියෙනවනේ. ඉන්න මාළුත් ගොඩාක් ඉන්නවා. නේ? හැබැයි සීමිතයි මුහුදු ජලයත් එහෙමයි. දැන් මුහුද අර බෙදලා දෙන්නේ එක හේතුවක් මේකත් සීමිත නිසා. ඒක කියන්න බෑ මේක ඕනෑම ප්‍රමාණයක් තියෙනවා මිනිස්සුන්ට එහෙම වෙන්නේ නෑ ළමයි. මුහුදු ජලය අර ගොඩාක් තියෙන නිසා අපිට හිතෙන්නේ මේ අසීමිතව තියෙනවා කියලා. අර සීමිත සාධකයක්. හරිනේ? එහෙනම් මුහුදු ජලයත් සීමිතයි. වාතය
ළමෙක් අහනවා සර් එහෙත් හැබැයි සමහර රටවලට මුහුදක් දීලා මේ මුහුද දූපතක්වත් ඒ මුහුදු සීමාවක් නැත්තම් මුහුදක් බෙදලා දීලා නැහැ. හැබැයි ඒ රට අවට තියෙන මුහුදු සීමාව යම් සීමාවක් නියම කරලා තියෙනවා මෙතනට වෙනකන් තමයි ශ්‍රී ලංකාවට අයිති. අපේ එහා පැත්තේ තියෙන ඉන්දියාවනේ. එතනින් එහා පැත්තේ අයිති ඉන්දියාවට. නේ? ඒකනේ අර මුහුදු නම් කරලා තියෙන පැසිෆික් සාගරය නේ? ඉන්දියානු සාගරය මේ ඔය වගේ සාගරයන් නම් කරලා තියෙන නේද? ඒ සීමිත නිසා. හරි? ඒක මතක තියාගන්න. මම අහුවේ වාතය සීමිතයිද අසීමිතයිද? ළමයි මතක තියාගන්න වාතය කියන සාධකය අසීමිතයි. හැබැයි ඔයාලට දැන් ප්‍රශ්නයක් ඇති මේ දවස්වල මේ වාතය කියන්නේ අපි හුස්ම ගන්න ඔක්සිජන් වලටනේ නේද? හැබැයි ඔයාලට ප්‍රශ්නයක් ඇති මේ දවස්වල මිනිස්සු කියන ඔක්සිජන් නැහැ ඉන්දියාව මෙහෙම ප්‍රශ්න වලට මුහුණ පාන ඔක්සිජන් නැහැ. එතනදී කතාවන් දෙකක් තියෙනවා. මට කියන්නකෝ මේක. අපි මේ ආශ්වාස කරාම ඔක්සිජන් අපිට එනවනේ. හරිද? මේ අපි ආශ්වාස කරන්නේ ලංකාවේ ඉන්න අපි වුණත් ඉන්දියාවේ ඉන්න ඉන්දියානු වුණත් වෙනත් රටක ඉන්න වෙනත් පුද්ගලයෙක් වුණත් මේ ආශ්වාස කරන්නේ අපි ඔක්සිජන් කියලා දන්නවා. හැබැයි මේ ආශ්වාස කරන්නේ නාගරික ප්‍රදේශවල පිරිසිදු වාතයද අපිරිසිදු වාතයද? පිරිසිදු වාතය. මේක අරන් ගිහලා මේ දැන් මේ තියෙන වාතය ප්‍රමාණයක් ගබඩා කරගෙන ගිහලා රිසර්ච් එකක් කරොත් මේක පියෝ නෙවෙයි. අපිරිසිදුයි. ඒකයි ළමයි අර අපිට කැලයක් නැද්දට ගිහිල්ලා පොඩ්ඩක් හුස්ම ගනිද්දී අපිට වෙනසක් දැනෙන්නේ. මේ තියෙන අපිරිසිදුභාවයට වඩා ඒකේ අඩුයි. ගොඩක් වෙලාවට පිරිසිදුයි. ඉතින් අර පිරිසිදු වාතය කියන එක ඔක්සිජන් කියලා අර ලෙඩුන්ට දෙන්නේ ඒවනේ. ඒවා ඉතින් සීමිත සාධකයක්. අර කොමන්ලි අපි වාතය කියලා ගත්තාම ඕන තැනකට ගිහිල්ලා අපිට හුස්ම ගන්න පුළුවන්. මම හුස්ම ගත්ත කියලා තව කෙනෙක්ට පාඩු වෙන්නේ නේ. මම ඉන්දියාවේ ගිහිල්ලා හුස්ම ගත්තා කියලා ඉන්දියාවේ මිනිස්සුන්ට හුස්ම ගන්න නැති වෙන්නේ. නිසා වාතය කියන සාධකේ අසීමිතයි. හරි. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සාමාන්‍යයෙන් ළමයි අසීමිත සාධක විදියට අපිට ගන්න පුළුවන්. වාතය ගන්න පුළුවන්. හිරු එළිය ගන්න පුළුවන්. තව වර්ෂා ජලය ගන්න පුළුවන්. වර්ෂා ජලය කියන්නේ වහිද්දී අපිට ඕන තරම් වැසි ජලය ගන්න පුළුවන්. මම බාල්දියක් අරන් ගිහිල්ලා ඇල්ලුවා කියලා. අනේ මේ බාල්දියට වතුර පුරව ගත්තා අපිට වතුර නැහැ. එහෙම කේස් එකක් නෑනේ. හරිද? ඕන තරම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැස්ස කියන එක කෙනෙක් ගත්තා කියලා තව කෙනෙක්ට නැති වෙන්නේ අපිට ඒක පාවිච්චි කරලා ඉවර කරන්නත් බෑ නේ ස්වභාවික ක්‍රියාවලිය හරහා වහිනවා නේ පානවා ආපහු වහිනවා මේ වහින වෙලාවට සීමිතව අපිට පාවිච්චි කරන්න පුළුවන් හරිද ඔය කියන සාධක තුන තමයි ප්‍රධාන වශයෙන් අසීමිත සාධක විදිහට නිෂ්පාදන සාධකවල තියෙන්නේ අනිත් ගොඩාක් දේවල් යන්ත්‍ර ගොඩනැගිලි ශ්‍රමය වනාන්තර ගංගා වනසතුන් ඔය කියන හැම දෙයක්ම සීමිත සාධක. මිනිස්සුන්ට අවශ්‍ය ඕන ප්‍රමාණයක් ඇත්තේ නැහැ. සීමිතයි. හරි? තේරුණාද කියපු දේ? හරිනේ? එහෙනම් මට කියන්න නිෂ්පාදන සම්පත් වල සැපයුම සීමිත සම්පතුත් තියෙනවා සැපයුම අසීමිත සම්පතුත් තියෙනවා. ළමෙක් අහනවා සර් වාතය අසීමිතයි නම් ඇයි ඉන්දියාවේ මිනිස්සු ඔක්සිජන් නැතුව මැරෙන්නේ කියලායි. හරිද? ඔක්සිජන් නැතුව මැරෙන්නේ. නේ? මෙතන මේ ඉකෝන් නෙවෙයි තියෙන්නේ. විද්‍යාව. කොරෝනා හැදුනම ළමයි ඔය දැක්කද මේ ඊයේ පෙරේද දවස්වල රිසර්ච් එකක් කරලා හොයාගෙන තියෙනවා. මමත් ඒක දැක්කා. කොරෝනා හැදිලාද නැද්ද කියන එක ටෙස්ට් කරගන්න පුළුවන්ලු. අපි මෙහෙම වාතය හුස්ම අරගෙන, ඔක්සිජන් හුස්ම අරගෙන යම් තප්පර ගාණක් අපිට ඉන්න ඕනේ. අපි ඒ හුස්මක් අරගෙන තද කරගෙන ඉන්න ඕනේ. ඒ තප්පර ගාණ ඉන්න අපහසුයි නම් අපිට සම්භාවිතාවක් තියනවලු අපේ ඇඟේ ඒ වෛරස් එකේ යම් තාක් දුරට හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. අර PCR කරන්නේ නැතුව රැපිඩ් ඇන්ටිජන් කරන්නේ නැතුව සරලව අපිට එහෙම රිස්ක් එකක් තියනවද නැද්ද කියලා බලාගන්න ක්‍රමයක්. කොරෝනා හැදුනහම වෙන රෝග ලක්ෂණයක් තමයි ඔයා දකින්න නැති අර ඉන්දියාවේ මිනිස්සු. ඒ මිනිස්සුන් හුස්ම ගන්න බෑ. මෙහෙම හුස්ම ගන්න බෑ.
ඕනම ලෙඩෙක්ට ළමයි හුස්ම ගන්න අපහසු වුණාම තමයි කෘත්‍රිම ඔක්සිජන් දෙන්නේ. හරිද? අර ළමයා ගෙනාපු තර්කෙට මම උත්තර දෙන්නේ. එතකොට වාතය තියෙනවා පිරිසිදුයි. හරි. හැබැයි වාතය තිබ්බට ඒ ලෙඩුන්ට ඒ කොරෝනා රෝගයෙන් පෙළෙන සහ වෙනත් රෝග වලින් පෙළෙන ඔක්සිජන් ඒ කියන්නේ ආශ්වාස කිරීමේ අපහසුව තියෙන අයට මේ තියෙන වාතය ආශ්වාස කරන්න බෑ. ඉතින් වාතය එහෙම ආශ්වාස කරන්න පුළුවන් නම් ඒ මනුස්සයා නෝමල් වෙන්න එපා. අපි මේ අපේ ශරීර කූඩුව දුවන්නේ ප්‍රධාන වශයෙන් ওই ක්‍රියාවලිය හරහානේ. ඔක්සිජන් ආශ්වාස කරනවා එළියට දාන්නේ මොනවාද? එළියට දාන්නේ මොනවාද ළමයි? CO2. හරිද? ඒ නිසායි ඒගොල්ලන් කෘත්‍රිම ඔක්සිජන් දෙන්නේ. හරි කෘත්‍රිම ඔක්සිජන් දෙද්දි ළමයි මෙහෙම අරගෙන අතින් අල්ලලා අරගෙන මෙහෙම කට ඇතුළට දාන්න බෑනේ. ඒ අර ටැංකි වල ගබඩා කරලා ඒ සිස්ටම් එකක් තියෙනවා. ඒකයි ඔක්සිජන් ඕනේ කියලා කියන්නේ. අනේ අර ප්‍රශ්න අහපු ළමයට තේරෙනවනේ. ඒකයි ඔක්සිජන් ඕනේ කියලා කියන්නේ. මේ වාතයේ ඔක්සිජන් තමයි තියෙන්නේ. හැබැයි අර මිනිස්සුන්ට ඒ ආශ්වාස කරන්න හැකියාව අඩුයි. හරිනේ? චතුස්කි කියන කතාවත් හරි. ඉන්දියාවේ ළමයි සාමාන්‍ය දැන් ලංකාවට වඩා වායු දූෂණය වැඩි ඉන්දියාවේ. හරිද? ඉන්දියාවේ සාමාන්‍ය ඉස්සරත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තිබ්බා මිනිස්සු ආශ්වාස කරන වාතය දැන් අපි පිළිගන්නවා අපි හැමෝම ආශ්වාස කරන අපිරිසිදු වාතය. හැබැයි ඒකේ තියෙනවා ළමයි ප්‍රසන්ටේජ් එක. ඒ කියන්නේ අපිරිසිදුභාවයේ ප්‍රසන්ටේජ් එක. ඒක ඉන්දියාව වගේ රටවල් වල වැඩි. මුම්බායි, දිල්ලි, ඔය දිල්ලි වලනේ දැන් ඔය තියෙන ප්‍රශ්න ලොකුවට තියෙන්නේ. මොකද හේතුව ඒකේ ජනගනත්වයේ වැඩිවීමත් එක්ක වාහන ධාවනය වෙන ප්‍රමාණය වැඩි, වාහන වලින් පිටවෙන විෂ වායු ප්‍රමාණය වැඩි, කර්මාන්ත ශාලා ප්‍රමාණය වැඩි. ඒකත් එක්ක මේ අපිරිසිදු වාතය තමයි ගොඩාක් තියෙන්නේ. ඉන්දියාවට සාමාන්‍ය ප්‍රශ්නයක් තිබ්බා. සාමාන්‍යයෙන් මිනිස්සු ආශ්වාස කරද්දී පිරිසිදු වාතය ගන්න ටෙලිෆෝන් බූත් වගේ ඔක්සිජන් බූත් එනවා. ඒවට සල්ලි ගෙවලා ගිහලා පිරිසිදු වාතය ආශ්වාස කරනවා. එහෙම ප්‍රශ්නයක් ඉන්දියාවට කොරෝනා එන්න කලිනුත් තිබ්බා. ඉතින් ඔක්සිජන් වල හිඟතාවයක් අනිත් රටවල් වලට සාපේක්ෂව ඉන්දියාවට තියෙනවා. චතුස්කි කියන කතාව හරි. හරිනේ? තේරෙනවනේ මම මේ ප්‍රැක්ටිකල් දෙයක් කිව්වේ. හරි. ඒ දේවල් හොයන්න ළමයි. අපි ජීවත් වෙනවා කියන්නේ ওই සියල්ල දැනගන්න. අර මම ඒක හැමතිස්සෙම ඉකෝන් එක සම්බන්ධ කරන්නේ මේ ප්‍රැක්ටිකල් විදියට. ඕවා අපිට තේරෙන්නේ නැත්නම් වැඩක් නැහැනේ. ඉන්දියාවට ඇයි ඔක්සිජන් මදි වෙන්නේ? ඇයි මේ මිනිස්සු මැරෙන්නේ? ඉන්දියාවේ ඇයි ඔච්චර මේ ව්‍යාප්ත වීමක් තියෙන ඒවා කොමන් සෙන්ස් විදියට අපි දැනගන්න. සාමාන්‍ය අනිත් රටවල් වලට වඩා ඉන්දියාවේ ව්‍යාප්ත වීම වැඩි ඇයි? ඉන්දියාවේ අහලා තියෙනවානේ ජනගහනය අති ජනගහනය වැඩි, ජනඝනත්වය වැඩි ළඟ. එතකොට මේ හිතන්නකෝ දැන් එක මේ ඉන්දියාවේ යම් ප්‍රදේශයක් කියලා. එතකොට දැන් ලංකාවේ මේ වගේ ප්‍රදේශයක ඉන්න පුද්ගලයෝ 5යි නම් ඉන්දියාවේ මේ වගේ ප්‍රදේශයක ඉන්නවා පුද්ගලයෝ 50ක්. તો ලංකාවේ අර එතනට පුද්ගලයෙක් ඇවිල්ලා ගියහම 5 දෙනෙක්ට වැළඳෙන එක ඉන්දියාවේ කී දෙනෙක්ට වැළඳෙනවද? ඒ සම්බන්ධය නිසා ඉන්දියාවේ කී දෙනෙක්ට වැළඳෙනවද? 50කට වැළඳෙනවා. මම එක්සාම්පල් කිව්වේ නම්බර්ස්. තේරෙනවද කියන්නේ? අර ජන ඝනත්වය වැඩිනේ අහලා තියෙනවනේ ඒකද කියන්නේ ජන ඝනත්වය කියලා. එක භූමි ප්‍රමාණයක ඉන්න මිනිස්සු සංඛ්‍යාව වැඩි. අර ඔය අහලා මේ ස්ලම් ඩොග් මිලියන් ෆිල්ම් එක බලලා තියෙනවනේ. ඒකේ අර පෙන්නන්නේ මුඩුක්කු. ඒ මුඩුක්කු වල ඉන්නවලු ළමයි අපිට හිතා ගන්නවත් බැරි මිනිස්සු. මෙන්න මෙච්චරයි ඉඩ. ටයිල් කැට මේ ටයිල් කැට 6ක 7ක ඊට ප්‍රමාණයක්. මේ භූමි ප්‍රමාණය ඉන්නවලු මිනිස්සු 4ක් 5ක්. නිදාගන්නවත් කොහොමද කියලා හිතාගන්න බෑ. සමහර වෙලාවට මේ ඇඟ මෙහෙම නිදාගන්න ඒ ප්‍රමාණය තියන්නවත් ඉඩ නැහැ. ගෙදර. 5 දෙනෙක් ඉන්නවා නම් 5 දෙනා. ඉතින් මේ ජනගනත්වයේ වැඩි නිසා තමයි ඒ වගේ නගරවල ඉන්දියාවේ ඔය ව්‍යාප්ත වෙන්නේ වැඩි වශයෙන්. ඒක කන්ට්‍රෝල් කරන්නත් බෑ. ඒ මිනිස්සු ගෙදරට යන්නේ නැතුව ඉන්නේ යනවනේ ගෙදරට. ඒකට අර ව්‍යාප්ත වීම වැඩි. ඉන්දියාවේ ලොකුම ප්‍රශ්නේ ඒකයි. හරි. දැන් චීන වගේ රටවල් වල ළමයි ජනගහනය හිටියට ඔහොම ප්‍රශ්න නෑනේ.
අරගේ අර මුඩුක්කු ගෙවල් තියෙන්නේ සමහර පැතිවල ඒකත් එක මිනිස්සු ඉන්නේ ඔය ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න මුම්බායි වල එහෙම තියෙනවා හරිනේ තේරෙනවද කියපු දේ කලින් පාඩමේ කතාව තේරුණානේ සීමිත සම්පත් තියෙනවා අසීමිත සම්පත් දැන් මම එනවා මේකට එහෙනම් නිෂ්පාදන සම්පත් ඇතුලේ සැපයුම සීමිත සාධකයක් තියෙනවා සැපයුම අසීමිත සාධකයක් එහෙනම් මම බෙදනවා ඕක කොටස් දෙකකට සැපයුම සීමිත සාධක සහ අසීමිත සාධක සැපයුම සීමිත සාධක වලට මම නමක් දෙන්නම් මතක තියාගන්න අද ඉඳන් නිෂ්පාදන සම්පත් ඇතුලේ තියෙන සැපයුම සීමිත සම්පත් වලට අපි කියනවා ආර්ථික සම්පත් නිෂ්පාදන සම්පත් ඇතුලේ තියෙන මේ වගේ අසීමිත සම්පත් වලට කියනවා අපි ආර්ථික නොවන සම්පත් හරිනේ එහෙනම් නිෂ්පාදන සම්පත් වර්ග කරන්න පුළුවන් දෙයකට එකක් ආර්ථික සම්පත් අනිත් එක ආර්ථික නොවන සම්පත් තේරෙනවද කොහමද උත්තර ඕනේ ඉතින් රිප්ලයි ඕනේ තේරෙනවනේ මෙන්න මේක ඇඳගත්තා නම් හරි ළමයි අතන අර කොටුවක් දාලා තිබ්බේ ඒ කොටුවේ නිෂ්පාදන සම්පත් වලට පල්ලෙහා යෙදවුම් ක්‍රියාවලිය නිමවුම් කියලා දාලා ලුණු කියන භාණ්ඩය උදාහරණයට දාලා මේ යෙදවුම් ටික ලියලා වර්ග කරගන්න ආර්ථික සම්පත් කියන්නේ මේවා ආර්ථික නොවන සම්පත් කියන්නේ මේවා චිත්‍රය ඇඳලා මැසේජ් එකක් දාන්න ඕකේ කියලා තමන් ඉවරයි නම් මැසේජ් එකක් දාන්න ඕකේ කියලා
හරි. එහෙනම් අපි ඉස්සරහට යමු. දැන්ට ඔයා දන්නවා නිෂ්පාදන සම්පත් කොටස් දෙකයි ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත්. උදාහරණයක් ඔයගෙන් අහුවොත් ආර්ථික සම්පත් වලට ආර්ථික නොවන සම්පත් වලට කියන්න පුළුවන්. ලක්ෂණත් ඔයා දන්නවා ආර්ථික සම්පත් නම් සැපයුම සීමිතයි ආර්ථික නොවන සම්පත් නම් සැපයුම අසීමිතයි. තව පුංචි දෙයක් කියන්න යන්න. නිෂ්පාදන සම්පත් වර්ග දෙකයි කියලා කිව්වනේ. ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත්. උදාහරණයක් ඔයා දන්නවා. නේ? උදාහරණ ලිව්වොත් ශ්‍රමය ගොඩනැගිලි යන්ත්‍ර ඔය වගේ දේවල්. ආර්ථික නොවන සම්පත් වලට උදාහරණ ගත්තොත් හිරු එළිය වාතය වර්ෂා ජලයත් ගන්න පුළුවන් ඔය වගේ දේවල්. ආර්ථික සම්පත් වල මූලික ලක්ෂණේ ආර්ථික සම්පත් සැපයුම සීමිතයි. ආර්ථික නොවන සම්පත් සැපයුම අසීමිතයි. ඔය ටික දන්න. ඔයා දන්න ටික තමයි මම බෝඩ් එකේ ලිව්වේ. දැන් තමයි මම අලුත් දෙයක් එකතු කරන්නේ. මේ තියෙන සාධකයක් හිතන්නකෝ ආර්ථික සම්පත් වලට. මංගාව ගොඩනැගිල්ලක් තියෙනවා. ගොඩනැගිල්ල කියන එක සීමිත සාධකයක්. ඒ නිසා ආර්ථික සම්පත් වලට වැටෙනවා. ළමයි මංගාව ගොඩනැගිල්ලක් තියෙනවා නම් මේ ගොඩනැගිල්ලෙන් අපි දන්නවා විවිධ දේවල් කරන්න පුළුවන්. මට ওই ගොඩනැගිල්ල ඕන ටියුෂන් ක්ලාස් එකක් දාන්න පුළුවන් ගොඩනැගිල්ලේ. ගොඩනැගිල්ල පාවිච්චි කරලා. මට ඕන නම් පුළුවන් ওই ගොඩනැගිල්ල පාවිච්චි කරලා සුපර් මාකට් එකක් දාන්න. ඔය වගේ වයිවාරම දේවල් තියෙනවා. ඒක වෙනකන් කියත හැකි මට ගොඩනැගිල්ලෙන් කරන්න පුළුවන් දේ. හැබැයි මම ගොඩනැගිල්ල හරිද? මම ගොඩනැගිල්ල පාවිච්චි කරද්දී මට පාවිච්චි කරන්න බෑනේ ඔය හැම දෙයකටම. පුළුවන්ද එහෙම? බෑ. මොකද මංගාව තියෙන සාධකයේ සීමිතයි. අපි දන්නවා මේ සාධක සීමිතයි. එහෙනම් ඔයා තේරුම් ගන්න මම ළමයි මේ ගොඩනැගිල්ලෙන් හිතන්නකෝ මම ටියුෂන් ක්ලාස් එකක් දානවා කියලා. මම ගොඩනැගිල්ල යොදවනවා ටියුෂන් ක්ලාස් එක. එතකොට මට ඒ වෙලාවෙම සුපර් මාකට් එකක් දාන්න පුළුවන්ද? ඒ වෙලාවෙම ෆිල්ම් හෝල් එකක් දාන්න පුළුවන්. ඒ වෙලාවෙම ෆැක්ටරි එකක් දාන්න පුළුවන්ද ඒ ගොඩනැගිල්ලෙන්? පුළුවන්ද බැයිද කියලා ඔයා කියන්න. උත්තර ඕනේ මට. පුළුවන්ද බැයිද? බෑ. එහෙනම් මම ටියුෂන් ක්ලාස් එක නම් ඔය ගොඩනැගිල්ලෙන් දාන්නේ අනිත් දේවල් මට කරන්න බෑ කියන්නේ මට කැපකිරීමක් කරන්න වෙනවා. අර දේවල් කැප කරන්න සිද්ධ වෙනවා. මං ගොඩනැගිල්ලෙන් ටියුෂන් ක්ලාස් එක දාද්දි මට ඒ ගොඩනැගිල්ලෙන් කරන්න පුළුවන් අනිත් දේවල් කැප කරන්න. අපි ඉගෙනගෙන තියෙනවා. උහුම කැපකිරීමක් වෙනවා නම් එතනදී ආර්ථික විද්‍යාවේ ආවස්තික පිරිවැය කියන සංකල්පය ඇති වෙනවා. එනම් මට කියන්න සීමිත සාධකයක් කිසියම් දෙයකට යොදවද්දී ඒ වෙනුවෙන් අර අනිකුත් දේවල් කැප කරන්න වෙනවා. ඒ සීමිත සාධකයෙන් කරන්න පුළුවන් අනිත් දේවල් කැප කරන්න වෙනවා. එහෙනම් ආවස්තික පිරිවැයක් හට ගන්නවද නැද්ද? ඒ අවස්ථාවේ ඒ සාධකේ පාවිච්චි කරද්දී ආවස්තික පිරිවැයක් හට ගන්නවද නැද්ද? හට ගන්නවා. very good. හරි. එහෙනම් ඔයාලට මම තව ලක්ෂණයක් එකතු කරා. ආර්ථික සම්පත් පාවිච්චි කරද්දී භාවිතා කරද්දී ආවස්තික පිරිවැයක් හට ගන්නවා. මොකද එක ගොඩාක් දේවල් කරන්න පුළුවන් වුණාට සීමිතයිනේ. එකකට තමයි දාන්නේ. ඒකට අනිත් දේවල් කැප කරන්න වෙනවා. භාවිතයේදී ආවස්තික පිරිවැයක් හටගන්නේ. භාවිතයේදී ආවස්තික පිරිවැයක් හටගන්නේ. ඔන්න ඒක. මම දැන් එනවා ආර්ථික නොවන සම්පත් වලට. මම තෝරගන්නම්කෝ හිරු එළිය.
හිරු එළියෙනුත් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. හිරු එළියෙන් ඕනනම් මගේ කාර් එක වේල ගන්න පුළුවන්. හොදලා ඉවර වෙලා. රෙදි ටික හොදලා රෙදි ටික වේල ගන්න පුළුවන්. ඕනනම් කරෝල නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. ඕනනම් ලුණු නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. නේ? ගොවිතැන් කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. ගොඩාක් දේවල් වලට යොදා ගන්න පුළුවන්. මම හිරු එළිය පාවිච්චි කරනවා. හිරු එළිය පාවිච්චි කරනවා මගේ රෙදි ටික වේල ගන්න. රෙදි ටික හොදලා අවුවේ දාලා වේල ගන්න. මට ඔය වෙලාවේ ඔය හිරු එළියෙන් කාර් එක හොදලා කාර් එකත් වේල ගන්න බැයිද? මට අවශ්‍ය නම් හිරු එළියෙන් ඔය වෙලාවට මගේ කරවල නිෂ්පාදන ආයතනයක් තියෙනවා ඒකට හිරු එළිය පාවිච්චි කරන්න බැයිද? ඔය වෙලාවේ මට ලුණු ලේවායක් තියෙනවා හිරු එළිය මට ලුණු ලේවාය නිෂ්පාදනයේ පාවිච්චි කරන්න බැරිද? බැයිද පුළුවන්ද? පුළුවන්. මොකද මේ කියන සාධකයේ අසීමිතයි ඕනෑම තරමක් තියෙනවා. ඉතින් අසීමිත සාධකයක් නිසා එක දෙයකට පාවිච්චි කරා කියලා තව දේවල් කැප කරන්න වෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම කරගන්න පුළුවන්. මොකද අසීමිතයිනේ මේ සාධකය. එහෙනම් මට කියන්නකෝ මම මේ සාධකයෙන් යම් දෙයක් කරද්දී මට අනිකුත් දේවල් කැප කරන්න වෙනවද? වෙනවද නැද්ද? කැප කරන්න වෙනවද? නෑ. කැප කරන්න වෙන්නේ නෑ කියන්නේ ආවස්තික පිරිවැයක් හට ගන්නවද නැද්ද? ආවස්තික පිරිවැයක් හටගන්නේ නෑ. එහෙනම් මම මෙතන එකතු කරනවා ආර්ථික නොවන සම්පත් වලට මේවා භාවිතයේදී මේ සම්පත් පාවිච්චි කරද්දී ආවස්තික පිරිවැයක් හට නුගනී. ඔන්න ඔච්චරයි. නිෂ්පාදන සම්පත් වර්ග දෙකයි ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත්. ආර්ථික සම්පත් නිර්වචනය කරන්නේ මෙහිමයි. සැපයුම සීමිත භාවිතයේදී ආවස්තික පිරිවැයක් හට ගන්නා සම්පත් ආර්ථික සම්පත් ලෙස හඳුන්වයි. ආර්ථික නොවන සම්පත් හඳුන්වන්නේ සැපයුම අසීමිත භාවිතයේදී ආවස්තික පිරිවැයක් හට නොගන්නා සම්පත් ආර්ථික නොවන සම්පත් ලෙස හඳුන්වයි. තේරුණාද කියපු දේ? හරිනේ? කන්සෙප්ට් එක පැහැදිලිනේ? එන්න ටියුට් එකට එහෙනම්. ඔයාටම ලියන්න පුළුවන් නිර්වචන තනි. ආර්ථික නොවන සම්පත් වලට එන්න. පුළුවන් නම් පාට දෙකකින් කරුණු ටික ලියාගන්න. ඡේදයක් විදියට ලියන්න ඕනේ. ලියන්න. සැපයුම අසීමිත එක පාට පැනකින් ලියන්න. සැපයුම අසීමිත සැපයුම අසීමිත සැපයුම අසීමිත කමා අනිත් පාට පෑනෙන් ලිව්වනම් හරි අනිත් අදහස. භාවිතයේදී ආවස්තික පිරිවැයක් හට නොගන්නා සම්පත්. පැති දෙකයි තියෙන්නේ. සැපයුම අතින් අසීමිතයි පාවිච්චි කරද්දී ආවස්තික පිරිවැයක් හටගන්නේ නැහැ. භාවිතයේදී ආවස්තික පිරිවැයක් හට නොගන්නා සම්පත්. සාමාන්‍ය පැරකින් ලියන්න. ආර්ථික නොවන සම්පත් ලෙස හඳුන්වයි. ආර්ථික නොවන සම්පත් ලෙස හඳුන්වයි. උදාහරණ ලියාගන්න ළමයි හිරු එළිය වාතය උදාහරණ හිරු එළිය වාතය හරි එන්නකෝ ආර්ථික සම්පත් වලට ඉකොනොමික් රිසෝසස් මතකයිනේ ලක්ෂණ දෙක
ඈන් දෙකකින් ලියාගත්තා නම් වඩාත් පැහැදිලි. සැපයුම සීමිත. සැපයුම සීමිත. සැපයුම සීමිත. තමා භාවිතයේදී ආවස්තික පිරිවැයක් හට ගන්නා. භාවිතයේදී ආවස්තික පිරිවැයක් හට ගන්නා. භාවිතයේදී ආවස්තික පිරිවැයක් හට ගන්නා. සම්පත්. 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 ආර්ථික සම්පත් ලෙස හඳුන්වයි. නැත්නම් ආර්ථික සම්පත් නම් වේ. ආර්ථික සම්පත් නම් වේ. උදාහරණ ලියා ගන්න. ශ්‍රමය, ගොඩනැගිලි, යන්ත්‍ර ආර්ථික සම්පත් වලට උදාහරණ. ශ්‍රමය, ගොඩනැගිලි, යන්ත්‍ර හරි. එනවාද ළමයි concept එක හරිනේ clear නේ? කාටවත් අපහැදිලි නෑනේ. අවුරු හරි එක්කෙනෙක් හරි ඉන්නවා නම් අපහැදිලි කෙනෙක් කියන්න. පොඩ්ඩක් අපහැදිලි කියලා. නැත්තම් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. හරි. දැන් මම එනවා ඊළඟ ස්ටෙප් එකට. තමයි ආර්ථික සම්පත් දිහා බලන්න. ඔයා අර නිෂ්පාදන ක්‍රියාවලිය ටියුට් එකේ ඇඳගත්තා. එතන තියෙනවා ආර්ථික සම්පත් වල මුහුදු ජලය තිබ්බා. ඉඩම් තිබ්බා. ඉඩම් කියලා කියන්නේ පොළවට. ශ්‍රමය තිබ්බා. යන්ත්‍ර තිබ්බා. ගොඩනැගිලි තිබ්බා. ඕනේ. මේවනේ මේ ආර්ථික සම්පත් වල තිබ්බා. ළමයි මෙතන ස්වභාවික සාධක තියෙනවද නැද්ද? මේ උදාහරණ වල ස්වභාවික සාධක තියෙනවද නැද්ද? තියෙනවා මේ. මුහුදු ජලයේ ස්වභාවිකයි. ඉඩම් කියන එකත් ස්වභාවිකයි. අපිට එහෙනම් ළමයි පුළුවන් මේ ආර්ථික සම්පත් ඇතුලේ තියෙන ස්වභාවික සම්පත් ටිකට වෙනම නමක් දෙන්න භූමිය කියලා. ඕ ලෙවල් කාලෙත් ඉගෙනගෙන ඇති. කොමස් කරේ නැත්තම් ගණන් ගන්න එපා. කරපු අයටත් එහෙම ලොකුවට බෑ. ස්වභාවික සම්පත් වලට කියනවා භූමිය කියලා. එන ආර්ථික සම්පත් වල එක කොටසක් තියෙනවා භූමියට අයිති වෙන කොටස. මෙතන ඔයාට පේනවා ඇති මිනිස්සුන්ගේ කායික හා මානසික ශක්තියක් තියෙනවා මේ ආර්ථික සම්පත් ඇතුලේ. දැක්කද ඒක? ශ්‍රමය කියලා තියෙන්නේ. එහෙනම් ළමයි මේ කායික හා මානසික ශක්තිය මෙතන තියෙන්නම ශ්‍රමය කියලා. අපි කියනවා ශ්‍රමය කියලා. ඒ වගේම මෙතන තියෙනවා මිනිස්සු විසින් හදපුවා. මිනිස්සු විසින් නිර්මාණය කරපුවා. තියෙනවද නැද්ද? තියෙනවා. පේනවා ඇති වාට. යන්ත්‍රයි ගොඩනැගිලි මිනිස්සු හදලා ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්න දේවල්. ඒවට අපි කියනවා ප්‍රාග්ධනය. තව ළමයි ආර්ථික සම්පතක් තියෙනවා ව්‍යවසායකත්වය කියලා මම දැම්මේ නැති වුණාට
මේ ශ්‍රමය කියන්නේ සාමාන්‍ය නිෂ්පාදනයට සපයන කායික හා මානසික ශක්තිය. හැබැයි ඒ වගේම පුද්ගලයෙක් ඉන්න ඕනේ මේ ව්‍යාපාර කටයුත්ත ව්‍යාපාරයක් විදිහට මෙහෙවන්න, කන්ට්‍රෝල් කරන්න. අන්න ඒ දෙයට අපි කියනවා ව්‍යවසායකත්වය. ඒක මම ගත්තේ නැහැ. ව්‍යවසායකත්වය. එතකොට ඒකට අපි කියන්න පුළුවන් කෙලින්ම ඒකට ව්‍යවසායකත්වය. එහෙනම් මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ දේ. ආර්ථික සම්පත් නැවත අපිට වර්ග කරන්න පුළුවන් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා. තේරෙනවද කියන්නේ? භූමිය කියන්නේ ස්වභාවික සම්පත් වලට, ශ්‍රමය කියන්නේ මිනිස්සුන්ගේ කායික හා මානසික ශක්තිය, ප්‍රාග්ධනය කියන්නේ මිනිස්සු විසින් නිර්මාණය කරපු දේවල් වලට, ව්‍යවසායකත්වය කියන්නේ ව්‍යාපාර කටයුත්ත ප්‍රධාන වශයෙන් මෙහෙයවීම, අවදානම් දැරීම, ඒ වගේ දේවල් වලට. තේරෙනවද කියපු දේ? හරිනේ? එහෙමනම් බලන්න ටියුට් එක. ස්වභාවික සම්පත් වශයෙන් සැලකෙන ලැබෙන සියලු දෑ. මේවා තමයි භූමිය කියලා ගන්න. උදාහරණ තියෙනවා. ඉඩම්, වනාන්තර, ඛනිජ ද්‍රව්‍ය නේ? ඒ වගේ දේවල්. ඒක හයිලයිට් කරගන්න. ශ්‍රමය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි සියලුම කායික හා මානසික ප්‍රයත්න. ඒක හයිලයිට් කරගන්න. ප්‍රාග්ධනය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ආධාර කර ගැනීම සඳහා මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද මූර්ත වස්තු. ව්‍යවසායකත්වය කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් සැපීම සඳහා සම්පත් සංකලනය කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීමට. බලන්න ඔය සංකල්ප හතර තේරෙනවද කියලා? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. හරිද? එතනට වෙනකන් හරිද? ඕකේද? හරි. දැන් ළමයි මම එකින් එක සාධකේ පැහැදිලි කරනවා. භූමිය දැන්ටත් කොටසක් කියලා තියෙනවා. භූමිය කියන්නේ ළමයි ස්වභාවික සාධකවල ඕනම භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය සඳහා පාවිච්චි කරන ස්වභාවික සාධක වලට අපි කියනවා භූමිය කියලා. සාමාන්‍යයෙන් ළමයි මේ කියන සාධක ව්‍යාපාර කටයුත්තකට කවුරු හරි කුමන හෝ පාර්ශ්වයක් යොදවනවා නම් නිකන් යොදවන්නේ නැහැ. යම්කිසි ආදායමක් බලාපොරොත්තු වෙනවා. මේ හැම සාධකයකටම සාධක ආදායම කියලා එකක් තියෙනවා. ඒකෙන් බිහිවෙන ආදායම. ඒකට හම්බෙන ආදායම. අපි සාමාන්‍යයෙන් දන්නේ එක අම්මා හරි තාත්තා හරි ජොබ් එකක් කරනවා කියන්නේ සපයන්නේ ශ්‍රමයනේ. මාස අවසානයේ හම්බෙන අතට හම්බෙන ගාණට අපි මොකක් කියනවා? අතට හම්බෙන ගාණට අපි මොකක් කියනවද? ඔව් උත්තර. වැටුප කියලා කියනවා. very good. එතකොට ශ්‍රමයේ සාධක ආදායම තමයි වැටුප. ඒ වගේ භූමියෙත් ළමයි සාධක ආදායම තියෙනවා. ඒකට අපි කියනවා බදු කුලිය කියලා. සිංහල වර්ඩ් එක ඔයා එච්චර අහලා නැතුව ඇති. බදු කුලිය. හැබැයි ඔයා අහලා ඇති ඉංග්‍රීසි වර්ඩ් එක. ඉංග්‍රීසි වලින් මේකට කියනවා රෙන්ට් එක කියලා. නේ? භූමියේ සපයලා ගන්න ආදායමට අපි කියනවා බදු කුලිය කියලා. ඉංග්‍රීසි වලින් කියනවා මේකට රෙන්ට් එක කියලා. මේක තමයි සාධක ආදායම. ප්‍රාග්ධනය කියන සාධකයට ඒත් යම්කිසි ආදායමක් හම්බෙනවා. ඒ ආදායමට අපි කියනවා පොලී කියලා. සාධක ආදායම තමයි ප්‍රාග්ධනයේ පොලිය කියලා කියන්නේ. ව්‍යවසායකත්වයේ කියන සාධකයෙන් උපයන ආදායමට තමයි අපි ව්‍යාපාරයේ ලාභය කියලා කියන්නේ. අපි ඒ ආදායමට කියනවා ලාභ කියලා. එහෙනම් මතක තියාගන්න. හැම සාධකයකටම සාධක ආදායමක් තියෙනවා. කොහොමද සාධක ආදායම හැදෙන්නේ? භූමිය නම් බදුකුලි, ශ්‍රමය නම් වැටුප්, ප්‍රාග්ධනය නම් පොලි, ව්‍යවසායකත්වය නම් ලාභ. අපෝ කියනවා භූමිය නම් බදුකුලි, ශ්‍රමය නම් වැටුප්,
ප්‍රාග්ධනය නම් පොලි ව්‍යවසායකත්වය නම් ලාභ. හැම සාධකයකම යටින් ළමයි ටියුට් එකේ පුංචි පේලි දෙකක් මං හිස් තැනක් තියලා ඇති. ඒ හිස් තැන තියලා තියෙන්නේ සාධක ආදායම ලිය. හැම එකේම පල්ලෙහෙන් ලියා ගන්න. භූමිය නම් භූමියේ සාධක ආදායම බදු කුලිය ලෙස හඳුන්වයි. අන්න ඒක ලියන්න. ශ්‍රමය නම් ශ්‍රමයේ සාධක ආදායම වැටුප ලෙස හඳුන්වයි. ප්‍රාග්ධනය නම් ප්‍රාග්ධනයේ සාධක ආදායම පොලී ලෙස හඳුන්වයි. ව්‍යවසායකත්වය නම් ව්‍යවසායකත්වයේ සාධක ආදායම ලාභ ලෙස හඳුන්වයි. ළමෙක් අහනවා ප්‍රාග්ධනයට පොලී උනේ කොහොමද කියලා. ඒක ළමයි ඉස්සරහට ඔයා ඉගෙන ගනී ඒ ලෙවල් වල. ඒ ලෙවල් වල මේ concept එක මීට වඩා සංකීර්ණව කතා කරනවා. හරිද? ඒ ලෙවල් වල ප්‍රාග්ධනයේ කියන සාධකයේ තව ප්‍රභේද තියෙනවා. ඇයි මේකට පොලී එන්නේ කියන එක ඔයාට ඒ ලෙවල් වල ඉගෙන ගන්න හම්බෙන්නේ. දැන්ට ඔයා මතක තියාගන්න ප්‍රාග්ධනයේ සාධක ආදායම පොලී කියන එක. හරි? ලියලා ඉවර කරන්න. තමන් ඉවර වෙලා මැසේජ් එකක් දාන්න ඕකේ කියලා. හැම එකෙම වාක්‍ය ලිව්වද ළමයි? මෙන්න මේ තිත්පේලි දෙක උඩ ලියන්න කියලායි කිව්වේ. ලියලා ඉවරයිද? හරි. ව්‍යවසායකත්වයේ තව පොඩි දෙයක් මට කියලා දෙන්න තියෙනවා. ඒ කියලා දෙන්න කලින් අපි පාස් පේපර්ස් පුළුවන් ඒවා කරලා බලමුද? A level පාස් පේපර්ස් try එකක් දෙමු. දෙදස් 19 ළමයි අහලා තිබ්බා මේ ප්‍රශ්න අංක 6. 2019 MCQ එකක් අහලා තිබ්බා. ඔය කියන සම්බන්ධ. භූමියේ ශ්‍රමයේ ප්‍රාර්ථනයේ සහ ව්‍යවසායකත්ව වෙන සම්පත්වල හිමිකරුවන් වෙත කෙරෙන ආදායම් ගෙවීම් පිළිවෙලින්. කියන්න බලන්න උත්තරේ.
කියන්න බලන්න උත්තරේ. very good. උත්තර දීපු හැමෝම වගේ හරි. උත්තරේ 4. භූමිය නම් බදු කුලිය, ශ්‍රමය නම් වැටු, ප්‍රාග්ධනය නම් පොලිය, ව්‍යවසායකත්වය නම් ලාභ. උත්තරේ 4. ප්‍රශ්න 10 මේ 2018 ප්‍රශ්නයක්. කලාද මදනාලි? භූමියට අදාළ එක. මාගම්පුර වරාය කියන්නේ හම්බන්තොට වරායට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වික්ටෝරියා වේල්ල අඹේවැල කිරිගොවිපළ පාසිකුඩා වෙල්ල තීරය තමයි ස්වභාවික සාධකය වෙන්නේ. අනිත් දේවල් මිනිස්සු විසින් නිර්මාණය කරපු තත්ත්වයන්. උත්තරේ 5. very good. ප්‍රශ්න අංක 54ත් අහලා තියෙන්නේ ස්වභාවික සම්පතකට උදාහරණයක්. ඒ කියන්නේ භූමියට අදාළ එක. උත්තරේ 3 නෙවෙයිනේ. 3 නෙවෙයි. කුඹුරක් කියන්නේ ස්වභාවික නෑනේ. නියර සකස් කළා. දුම්හිඳ දියැල්ල කියන එක ස්වභාවිකයි. මේ ලියන ප්‍රශ්නත් ළමයි ඇවිල්ලා තියෙනවා මේ. දැන් 2019 මේ රෝම ඉලක්කය 1 ලකුණු 4කට අහලා තිබ්බ ආර්ථික සම්පත් නිර්වචනය කොට වර්ග කොට දක්වන්න. කොහොමද ඒක නිර්වචනය කරන්නේ? සැපයුම සීමිත භාවිතයේදී ආවස්තික පිරිවැයක් හට ගන්නා සම්පත් ආර්ථික සම්පත් ලෙස හඳුන්වයි. වර්ග කරන්න පුළුවන් භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය කියලා. ලකුණු 4යි. ඔය පොඩ්ඩ ලියනවා ලකුණු 4ම හම්බෙනවා. මේ 2016 හුව රෝම ඉලක්ක 1 ආර්ථික සම්පත්වල ප්‍රභේද 4 කවරේද? භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය එක් ප්‍රභේදයේ සඳහා නිදසුන බැගින් දක්වන්න. අපිට පුළුවන් නේ භූමියේ ස්වභාවික සාධකයක් කිය. ප්‍රාග්ධනයට ආකාර යන්ත්‍රයක් ගොඩනැගිල්ලක් කියන එක කිය. ශ්‍රමයට මිනිස්සුන්ගේ කායික හා මානසික ශක්තියට අදාළ දෙයක් කිය. බේසික්. දෙදස් 12 ඇව ආර්ථික සම්පත් ඔබ නිර්වචනය කරන්නේ කෙසේද ඔබ ඒවා වර්ග කරනු ලබන්නේ කෙසේද? සැපයුම සීමිත භාවිතයේදී ආවස්තික පිරවයක් හට ගන්නා සම්පත් ආර්ථික සම්පත් කියනවා. ඒවා වර්ග කරන්න පුළුවන් භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය කියන. හරි. තේරුණානේ? ව්‍යවසායකත්වයේ තව පුංචි කොටසක් තියෙනවා. ළමයි මේ සාධක වලින් ව්‍යවසායකත්වයේ කියන සාධකය විශේෂිතයි. මොකද හේතුව ව්‍යවසායකයන් ළමයි මේ නිෂ්පාදන කටයුත්ත මෙහෙවන්නේ. ගොඩක් වෙලාවට ව්‍යවසායකයා කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුට. මෙන්න මෙහෙම ව්‍යවසායකයෙක්
නිෂ්පාදන කටයුතු සඳහා දායක වෙද්දී ප්‍රධාන වශයෙන් කාර්යයන් 4ක් ඉෂ්ට කරනවා. කාර්යයන් 4 තමයි අර කිව්වේ. ටියුට් එකේ දාලා තියෙන්නේ. පළවෙනි එක ව්‍යවසායකයා තමයි ළමයි මේ නිෂ්පාදන කටයුත්තක් විදිහට මේක සංවිධානය කරන්නේ. මොකද ඔහු මත තමයි මේ කාර්ය පැවරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රධානම කාර්යය තමයි නිෂ්පාදන කටයුතු සංවිධානය. ඊට අමතරව ව්‍යාපාරයේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති මේ තීරණ ගන්න. ඒ කියන්නේ වැදගත්ම තීරණ ගන්නෙත් ව්‍යාපාරයේ අයිතිකම. ව්‍යවසායක. එහෙනම් දැන්ට දෙකක් කිව්වා. නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම ඊට අමතරව ව්‍යාපාරයේ ප්‍රතිපත්ති මේ තීරණ ගැනීම. කියන්නේ ව්‍යාපාරයේ වැදගත්ම තීරණ ටික ගන්නෙ ව්‍යවසායකයා. ඒ වගේම මතක තියාගන්න ව්‍යවසායකයෙක් ළමයි නිෂ්පාදන කටයුත්තක් කරත් සාර්ථක වෙන්න පුළුවන් අසාර්ථක වෙන්න. ඔයා බිස්නස් එකක් පටන් ගද්දී ඔයාට 100% තහවුරු කරන්න පුළුවන්ද මම මේ කරන බිස්නස් එකෙන් ලාභම විතරමයි ගණනය වෙන්නේ කියලා? නෑ. ඒක ලාභ වෙන්නත් පුළුවන් පාඩු වෙන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ COVID-19 එන්න කලින් සක්සස් වෙලා තිබ්බ ව්‍යාපාර COVID-19 ආපු ගමන් සමහර වෙලාවට අනිත් පැත්තට ගෙතුවා. සමහර වෙලාවට මේ ව්‍යාපාර වහන තත්ත්වයටපත් වුණා. රිස්ක් එක කියන එක ව්‍යාපාරිකයෙක් තියෙනවා. ව්‍යවසායකයෙක් විදියට රිස්ක් එකක් ගන්න ඕනේ. අවදානම් දරන්න. ඒකත් ඔහුගේ කාර්යයක්. එහෙනම් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම, ප්‍රතිපත්තිමය තීරණ ගැනීම, අවදානම් දැරීම. ඊට අමතරව ළමයි තව කාර්යයක් තියෙනවා. ව්‍යවසායකයෙක් සාමාන්‍යයෙන් ව්‍යාපාරයක එකම දෙයක් කළා හරියන්නේ නැහැ. එහෙම වුණොත් ව්‍යාපාරිකයා ෆේල් වෙනවා. මිනිස්සුන්ගේ කැමැත්ත වෙනස් වීමත් එක්ක ව්‍යාපාරිකයාත් අලුත් දේවල් කරන්නේ. උදාහරණයක් විදිහට හිතන්නකෝ Samsung කම්පැනිය අර මුලින් ගහපු Samsung ෆෝන් එක සමහර වෙලාවට මේ ටච් නෙවෙයි බටන් තිබ්බේ කලර්ඩ් නෙවෙයි බ්ලැක් ඇන්ඩ් වයිට් තිබ්බේ ඒ ෆෝන් එක අදටත් නිෂ්පාදනය කරමින් හිටියනම් වෙනස් නොවි අලුත් දේ නොකර Samsung කම්පැනිය කියලා එකක් අද නැහැ. අපි දන්නවා කාලෙන් කාලෙට වෙනස් වෙවි අලුත් දේවල් කරමින් Samsung කම්පැනි ඉස්සරහට එනවා. Samsung කම්පැනිය විතරක් නෙවෙයි අනිත් ඕනම ලෝකයේ දැන්ට රැඳී පවතිලා ඉන්න ව්‍යාපාර වෙනස් වෙමින් ඉස්සරහට ආපු ව්‍යාපාර. අලුත් වෙවි ඉස්සරහට ආපු ව්‍යාපාර. Facebook එක ලෝකයේ ඉහළ තැනක ඉන්නවා. හැබැයි ඔයා දැන් ගිහිල්ලා බලන්න. දැනුත් ඔයාලට Facebook එකේ අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. වෙනස් වෙනවා. මොනා හරි අලුත් දේවල්. පාට හරි වෙනස් කරනවා. ෆොන්ට් එක හරි වෙනස් කරනවා. ෆීචර් එකක් හරි වෙනස් කරනවා. මොනා හරි වෙනස් කරමින් තමයි ඉස්සරහට එන්නේ. අපි ඒකට කියනවා ඉංග්‍රීසි වලින් කියන ඉනෝවේෂන් කියලා. අපි කියන එකට නව්‍යතා සම්පාදනය කියලා. අලුත් දේවල් කරන එක ප්‍රොඩක්ට් එක වෙන්න පුළුවන් සමහර වෙලාවට අලුත් මාකට් එකක් වෙන්න පුළුවන්. අලුත් හදන ටෙක්නික් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි අලුත් දේවල් කළ යුතුයි ව්‍යවසායකයා. අන්නේ කාර්යයට අපි කියනවා නව්‍යතා සම්පාදනය කියලා. හරි? ඔය තමයි ව්‍යවසායකයාගේ ප්‍රධාන කාර්යයන් 4. ඕකත් විභාග ගොඩක් වෙලාවට අහනවා. නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම, ප්‍රතිපත්තිමය තීරණ ගැනීම, අවදානම් දැරීම, නව්‍යතා සම්පාදනය කිරීම. ඔන්න ව්‍යවසායකයාගේ ප්‍රධාන කාර්යයන් 4. ඔතනින් නිෂ්පාදන සම්පත් පාඩම ඉවරයි. ලෝකේ ගොඩක් සල්ලි තියෙන මිනිස්සුනේ 2019 තොරතුරු අනුව. හරි. ඒ කොටස එතනින් ඉවරයි. සම්පත් පාඩම අපි සම්පූර්ණයෙන් ඉවර කරා. දැන් මම නැවතත් වෙනවා අපි කරන්න බැරි වුණ කොටස් ටික කවර් කරන්න. ආවස්තික පිරිවැය ශුන්‍ය අවස්ථා 3ක්. හරිද? අනේ මේක කරන්න කලින් එන්නකෝ භාණ්ඩ වලට. මේක කරලා ඉවර වෙලා අර කියලා දෙන්න.
හරි මේ බලන්න. ළමයි මිනිස්සු විදියට අපි හැමතිස්සෙම try කරන්නේ අපේ උවමනාවන් තෘප්තිමත් කරගන්න. ඒකට තමයි අපි හැමතිස්සෙම වෙහෙසෙන්නේ. ඉතින් සමාජයේ තියෙනවා ළමයි නිෂ්පාදන සම්පත්. මේ නිෂ්පාදන සම්පත් කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාක්තනය, ව්‍යවසාය. මේ කියන සම්පත් වලට ඍජුවම මිනිස්සුන්ගේ උවමනාවන් තෘප්තිමත් කරන්න බෑ. අපිට භූමිය කියන සාධකයෙන් අපේ උවමනාව තෘප්තිමත් කරගන්න බෑ. යන්ත්‍රකින් අපේ උවමනාව තෘප්තිමත් කරගන්න බෑ. මේවට ඍජුවම බෑ. මේවා පාවිච්චි කරලා විවිධ දේවල් නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය කරන දේවල් වලින් මිනිස්සුන්ගේ උවමනාවන් තෘප්තිමත් කරගන්න පුළුවන්. භූමිය ශ්‍රමය ප්‍රාර්ථනයේ ව්‍යවසායකත්වය ඍජුවම මිනිස්සුන්ගේ බඩගින්න නැති කරන්න බැරි වුණාට මේ සාධක පාවිච්චි කරලා හදන ආහාරයක් හිතන්නකෝ පාන් කියලා. පාන් වලට පුළුවන් මිනිස්සුන්ගේ උවමනාව තෘප්තිමත් කරන්න. ඉතින් සාමාන්‍යයෙන් මේ මිනිස්සුන්ගේ උවමනාවන් තෘප්තිමත් කරන දේවල් වලට අපි ආර්ථික විද්‍යාවේ කියනවා භාණ්ඩ කියලා. මේක පාන් වෙනුවට මම ගන්නම් චොක්ලට් බිස්කට් එකක්. චොක්ලට් බිස්කට් කියන්නේ භාණ්ඩයක්. ඒක මිනිස්සුන්ගේ උවමනාවන් චොක්ලට් බිස්කට් වලින් තෘප්තිමත් කරනවා. මට මේ දේ කියන්නේ. ඔයා කඩේට ගිහිල්ලා චොක්ලට් බිස්කට් එකක් සල්ලි දීලා ගන්නවා. දැන් චොක්ලට් බිස්කට් එක අතේ තියෙනවා. ඔයාගේ උවමනාව තෘප්තිමත් වෙනවද තාම නැද්ද? චොක්ලට් බිස්කට් එක අතේ තියෙනවා. තාම නෑ. very good. චොක්ලට් බිස්කට් එකේ චොක්ලට් බිස්කට් පැකට් එක කඩනවා. කඩලා චොක්ලට් බිස්කට් එක අතට ගන්න. දැන් ඇඟිලි දෙකේ චොක්ලට් බිස්කට් එක තියෙනවා. තාම ඔයාගේ උවමනාවන් තෘප්තිමත් වුණාද? නෑ. චොක්ලට් බිස්කට් එක කනවා. හරිද? කෑවන් පස්සේ අපි මේ භාණ්ඩේ කෑව මේ චොක්ලට් බිස්කට් එක කෑවන් පස්සේ අපේ උවමනාවන් තෘප්තිමත් වෙනවා. අපි කවදාවත් හිතුවේ නැති වුණාට ඔක ඔයා කවදාවත් හිතලා නැතුව ඇති. හැබැයි අපි මේ බිස්කට් එක කද්දි තමයි අපේ උවමනාවන් තෘප්තිමත් වෙන්නේ. ඒකට කාලා ඉවර වෙලා සාමාන්‍ය මිනිස්සෙක් නම් හිතනවා හරි. දැන් නම් බඩ පිරලා හරි. කෑවනේ. දැන් හරි. අවස් වෙනකන් ඉන්න පුළුවන්. අපි එහෙම අපි තෘප්තිමත් වුණා. අපේ උවමනාවන් සම්පූර්ණ වුණා කියලා අපිට මේ මයින්ඩ් එකට මැසේජ් එකක් යනවා. ඒක තමයි සාමාන්‍ය සිස්ටම් එක. මයින්ඩ් එකට මැසේජ් එකක්. ඔය මැසේජ් එක යන්නේ ළමයි ඕනම භාණ්ඩයක් පාවිච්චි කරද්දී අපිට දැනෙනවා යම් කිසි සතුටක්. අපි ඒකට කියනවා මානසික සතුටක්. ඒ අපිට පාවිච්චි කිරීම නිසා හම්බෙන මානසික තෘප්තිය නැත්තම් සතුටෙන් තමයි අපි දන්නේ හරි අපේ උවමනාව සම්පූර්ණ වුණා. හරි මං දැන් කෑමක් ඔයා ඕන වෙලාවක ඕන දෙයක් පාවිච්චි කරද්දී ඕක කල්පනා කරනවා ඔයාට දැනෙනවා යම් කිසි දෙයක්. හරිද? යම් කිසි දෙයක් දැනෙනවා. ඒ භාණ්ඩය අපි පරිභෝජනය කරද්දී දැනෙන මානසික සතුටෙන් තමයි අපේ උවමනා තෘප්තිමත් වුණා කියලා අපිට තේරෙන්නේ. ඉතින් ඔය දැනෙන මානසික සතුටට ආර්ථික විද්‍යාවේ විශේෂ නමක් කියනවා උපයෝගීතාවය කියලා. තෘප්තිය කියන්නත් පුළුවන්. දැන් තෘප්තිය. තෘප්තියක් කියන්නත් පුළුවන්. එහෙනම් ඔයාලට තේරෙනවද මිනිස්සුන්ගේ උවමනාවන් සැපිරෙන්නේ භාණ්ඩ තුලින් කියලා මම කිව්වනේ. භාණ්ඩ තුලින් මිනිස්සුන්ගේ උවමනාවන් සැපිරෙන්නේ කොහොමද? භාණ්ඩ තුලින් හම්බෙන අර තෘප්තිය හෙවත් උපයෝගීතාවය තුලින්. එහෙනම් මෙහෙම concept එකක් අපිට හදන්න පුළුවන්.
අපි කිව්වා භාණ්ඩ තුලින් මිනිස්සුන්ගේ වමනාවන් තෘප්තිමත් වෙනවා. ඒ වගේම අපි ඉගෙන ගත්තා මේ වමනාවන් තෘප්තිමත් වෙන්නේ අර මිනිස්සුන්ට දැනෙන උපයෝගීතාවයේ හෙවත් තෘප්තිය හරහා. එහෙනම් මට කියන්න අනිවාර්යෙන් භාණ්ඩකින් නම් මිනිස්සුන්ගේ වමනාවන් සැපිරෙන්නේ හැම භාණ්ඩෙම තෘප්තියක් නැත්නම් උපයෝගීතාවයක් මිනිස්සුන්ට දැනනවද නැද්ද? කියන්න බලන්න. හැම භාණ්ඩෙම තෘප්තියක් උපයෝගීතාවයක් මිනිස්සුන්ට දැනනවද නැද්ද? දැනෙනවද නැද්ද? very good. භාණ්ඩකින් නම් මිනිස්සුන්ගේ උවමනා සම්පූර්ණ වෙන්නේ. උවමනා සැපිරෙන්නේ මේ තෘප්තියක් උපයෝගීතාවයක් හරහා නම් හැම භාණ්ඩකින්ම මිනිස්සුන්ට උවමනාවක් තෘප්තියක් තියෙනවා. ඉතින් කිසියම් භාණ්ඩකින් උවමනාවක් තෘප්තියක් දැනෙන්නේ කිසියම් භාණ්ඩකින් ළමයි උපයෝගීතාවයක් හෙවත් තෘප්තියක් දැනෙන්නේ නැත්නම් ඒ භාණ්ඩය අපි පාවිච්චි කරන්නේ නැහැ. උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. මෙතන ඇති මාමයිට් කන්න කැමති මිනිස්සුයි මාමයිට් කන්න කැමති නැති මිනිස්සුයි. මම මාමයිට් කන්නේ නැහැ. මාමයිට් කන මිනිස්සු ඇතිනේ මෙතන. ඔයාට ওই මාමයිට් එක කෑවහම ඔයාට තෘප්තියක් දැනනවද නැද්ද? දැනෙනවා. ඔයා ඒකයි මාමයිට් මිලදී ගන්න. මම ජීවිතේට මාමයිට් එක මිලදී ගන්නේ නැහැ. මම මාමයිට් කන්නේත් නැහැ. මොකද ඒක ඇතුලේ මට තෘප්තියක් නැහැ. මට එහෙම සතුටක් දැනෙන්නේ නැහැ. මාමයිට් බෝතලේ මූඩි අරපු ගමන් ගඳක් තියෙන්නේ මේක අල්ලලා විසික් කරන්න කියලා. ඕනම දෙයකින් තමන්ගේ උවමනා සම්පූර්ණ වෙන්න නම් ඒකෙන් මිනිස්සයාට තෘප්තියක් දැනෙන්න ඕනේ. ඒක තමයි උපයෝගීතාවය. එහෙම දැනුනොත් තමයි අපේ උවමනාවන් සම්පූර්ණ කරන්නේ. එහෙනම් තේරුම් ගන්න භාණ්ඩකින් නම් මිනිස්සුන්ගේ උවමනා සම්පූර්ණ වෙන්නේ. ඒ භාණ්ඩෙන් මිනිස්සුන්ට උපයෝගීතාවයක් හෙවත් තෘප්තියක් ලැබෙන්න ඕන. ඔන්න ඔය සම්බන්ධය නිසා අපිට ආර්ථික විද්‍යාවේ භාණ්ඩ වලට මේම කියන්නත් පුළුවන්. උපයෝගීතාවයක් හෙවත් ධන තෘප්තියක් ලබා දෙනවා නම් යම්කිසි දෙයක් ඒකෙන් මිනිස්සුන්ගේ උවමනාවන් සම්පූර්ණ වෙනවනේ. ඒ නිසා ඒ දෙයට අපි භාණ්ඩයක් කියලා කියනවා. නම් භාණ්ඩේ නිර්වචනය කරන්න පුළුවන්. ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන ඕනෑම දෙයක් භාණ්ඩයක් ලෙස හඳුන්වන්න පුළුවන් කියලා. හරිනේ ඉතින්. උවමනා සපුරන දේවල් වලට භාණ්ඩ කියලා කියනවනේ අපි. ඕ ලෙවල් කාලෙත් ඒ නිර්වචනය ඉගෙනගෙන. දැන් මම ඔයාලට ආර්ථික විද්‍යාවෙන් ඉගෙනුවා. උවමනා සම්පූර්ණ වෙන්නේ මේකෙන් හම්බෙන උපයෝගීතාවයේ තෘප්තිය නිසා. ඒ නිසා යම්කිසි දෙයකින් උපයෝගීතාවයක් හෙවත් තෘප්තියක් ලබා දෙනවා නම් ඒකට භාණ්ඩ කියන්න පුළුවන්. ඕනම දෙයක් යම්කිසි දෙයකින් උපයෝගීතාවයක් හෙවත් තෘප්තියක් ලබා දෙනවා කියන්නේ ඒකෙන් ඔයාගේ වමනා ඉටු වෙනවා කියන්නේ. අන්න ඒකට භාණ්ඩයක් කියලා නම කියන්න පුළුවන්. තේරුණාද කියපු දේ? තේරුණාද කියපු දේ? හරි. ලියමු නිර්වචනේ. ලියමු නිර්වචනේ. ලියමු නිර්වචනේ. ධන තෘප්තියක් හෙවත් ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන ඕනෑම දෙයක් භාණ්ඩයක් ලෙස හඳුන්වනවා. ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන ඕනෑම දෙයක් භාණ්ඩයක් ලෙස හඳුන්වනවා. ළමයි ආර්ථික විද්‍යාවේ මෙහෙම විශේෂත්වයක් තියෙනවා. ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන ඕනෑම දෙයක්නේ භාණ්ඩයක් කියලා කියන්නේ. මට මෝටර රථයෙන් උපයෝගීතාවයක් තියෙනවා. එහෙනම් මට මෝටර රථය කියන්නේ භාණ්ඩයක්. මට පරිගණකයෙන් උපයෝගීතාවයක් තියෙනවා. එහෙනම් මට පරිගණකය කියන්නේ භාණ්ඩයක්. මට මගේ ජංගම දුරකථනයෙන්
තෘප්තියක් තියෙනවා. එහෙනම් ජංගම දුරකථනය කියන්නේ බලන්න. මට මම පාවිච්චි කරන sannivedana සේවාවෙන් තෘප්තියක් තියෙනවා. මම පාවිච්චි කරන ප්‍රවාහන සේවාවෙන් තෘප්තියක් තියෙනවා. නේ? ඔය දැක්කද මේ දේ? අපිට sannivedana සේවාව ගත්තත් ප්‍රවාහන සේවාව ගත්තත් ඒව වලින් තෘප්තියක් තියෙනවා. එහෙනම් ළමයි ආර්ථික විද්‍යාවේ භාණ්ඩ කියලා කියන්නේ අර අල්ලන්න පුළුවන් දේවල්, පියවි ඇසට පේන දේවල් ඒව විතරක් නෙවෙයි. එහෙම බැරි සේවා කියන දේ මේ නිර්වචනයට අදාළයි. එහෙනම් මතක තියාගන්න ආර්ථික විද්‍යාවේ භාණ්ඩ කියන වචනේ පාවිච්චි කරන්නේ මේ නිර්වචනය අනුව ආට පේනවා ඇති. ධන තෘප්තියක් ලබා දෙන ඕනෑම දෙයක් කියලායි හඳුන්වන්නේ. ඉතින් මේ නිර්වචනය අනුව O level කාලේ වා ඉගෙන ගත්ත භාණ්ඩ කියන concept එකයි සේවා කියන concept එකයි දෙකටම තමයි ආර්ථික විද්‍යාවේ භාණ්ඩ කියලා කියන්නේ. පරිගණක මේ ප්‍රවාහන සේවාවත් ආර්ථික විද්‍යාවේ භාණ්ඩයක්. sannivedana සේවාවත් ආර්ථික විද්‍යාවේ භාණ්ඩයක්. ඇයි ඒ? නිර්වචනය බලන්න. ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන ඕනෑම දෙයක්. ඕනෑම දෙයක්. ඒක ප්‍රවාහන සේවාවෙනුත් ඒක වෙනව නම් භාණ්ඩයක්. sannivedana සේවාවෙනුත් ඒක වෙනවා එහෙනම් ඒකත් භාණ්ඩයක්. පරිගණකේනුත් ඒක වෙනවා භාණ්ඩයක්. මෝටර රථේනුත් ඒක වෙනවා භාණ්ඩයක්. අර දෘශ්‍යයි කියලා එහෙම හඳුන ගන්න ඕනේ නැහැ. දෘශ්‍ය වුණත් අදෘශ්‍ය වුණත් තෘප්තියක් තියෙනවා නම් උපයෝගීතාවයක් තියෙනවා නම් ඒවා භාණ්ඩ කියලා. තේරෙනවද කියපු දේ? හරි නේද? අවශ්‍ය දෙයක් තිබ්බොත් නෝට් කරගන්න. ඔතනට වෙනකම් පැහැදිලිද ළමයි? හරි. බබා මම අද 12 මාර වෙනකම් ක්ලාස් එක කරන්නේ නැහැ. දැන් ක්ලාස් එක ඉවර කරනවා. පොඩ්ඩක් අර මේ මං කාමරේ ඇතුලේ මම දොරවල් වහලා තියෙන්නේ ෆෑන් එක ඕෆ් කරලා මේ ක්ලාස් එක කරන්න පොඩ්ඩක් අමාරුයි මේ වඩ. පේන දාඩිය දාලා වැක් කරනවා. ෆෑන් එක දැම්මොත් අර පීනස් ගතිය වැඩි වෙනවා. ඒ නිසා. හරි. පොඩ්ඩක් මේ සනීප නැති නිසා පැය භාගයක් වේලාසනින් ඉවර කරනවා. ඊළඟ දවසේ එහෙම වෙන්නේ නැහැ. හරිනේ? මෙතැන්ට වෙනකම් කියලා දීපු සියල්ල තේරුණාද? මං අසනීප තත්ත්වයෙන් හිටියත් මං උපරිම උත්සාහ කරා ඔයාට මේක සරලව තේරුම් කරලා දෙන්න. මොකක් හරි එහෙම ඔයාට නොතේරෙන කොටසක් තියෙනවා නම් කියන්න. හරි. එතකොට ළමයි අද අපි කරේ නිෂ්පාදන සම්පත් කියන මාතෘකාව කරා. නිෂ්පාදන සම්පත් කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න දේවල්. ඒ දේවල් සැපයුම සීමිත දේවල් තියෙනවා, අසීමිත දේවල් තියෙනවා. ඒ අනුව අපි ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් කියලා වර්ග කරා. ඊට පස්සේ ආර්ථික සම්පත් සැපයුම සීමිත නිසා පාවිච්චි කරද්දී එක දෙයක් සඳහා යොදවද්දී අනිත් දේවල් කැප කරන්න වෙනවා. ආවස්තික පිරිවැයක් හට ගන්නවා කියලා ඉගෙන ගත්තා. ආර්ථික නොවන සම්පත් සැපයුම අසීමිත නිසා එහෙම ප්‍රශ්න තිබ්බේ නැහැ. ඒ නිසා ආවස්තික පිරිවැයක් ඇති වුණේ නැහැ. ඊට පස්සේ ඔය ආර්ථික සම්පත් අපිට නැවත වර්ග කරන්න පුළුවන් කිව්වා භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියලා. භූමිය කියන්නේ ස්වභාවික සම්පත්, ශ්‍රමය කියන්නේ මිනිසුන්ගේ කායික හා මානසික ශක්තිය, ප්‍රාග්ධනය කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු දේවල්, ව්‍යවසායකත්වය කියන්නේ නිෂ්පාදන කටයුතු සංවිධානය සහ මෙහෙයවීම. ඊට පස්සේ භාණ්ඩ කියලා concept එකක් ඉගෙන ගත්තා. නිර්වචන දෙකක් මම ඉගෙනුවා. සරලව කියන්න පුළුවන් මිනිස්සුන්ගේ උවමනා සපුරාලන දේවල් තමයි භාණ්ඩ කියලා. හැබැයි ආර්ථික විද්‍යාවේ විශේෂයෙන් කියලා තියෙන නිර්වචනයක් තියෙනවා. මේක අපි O level කාලෙත් ඉගෙන ගත්ත එක. ඒක තමයි අර උවමනාවන් සැපිරෙන්නේ යම්කිසි දෙයකින් දැනන තෘප්තියවත් උපයෝගීතාවය නිසා. ඉතින් මේ භාණ්ඩ කියන දේවල් හැම එකම තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් තියෙනවා. ඒ නිසා අපිට ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබන්නේ ඕනෑම දෙයක් භාණ්ඩයක් කියලා හඳුන්වන්නත් පුළුවන්. අලුත් දෙයක් තිබ්බා. ඒ නිර්වචනය ඇතුලේ මෙච්චර කල් අපි ඉගෙනගත් සේවා කියන දේත් අන්තර්ගත වෙලා තිබ්බා. ආර්ථික විද්‍යාවේ භාණ්ඩ හා සේවා කියන දෙකටම පොදුවේ තමයි භාණ්ඩ කියන නම පාවිච්චි කරන්නේ. හරි? ඔතෙන්ට වෙනකන් අපි ඉගෙන ගත්තා. මෙතනින් එහා
භාණ්ඩ වර්ග කරන්න තියෙන කොටස් දෙකකට සහ ආවස්තික පිළිගය ශුන්‍ය අවස්ථා ටික කතා කරාම පාඩම් 3ක් ඉවරයි. නිෂ්පාදන සම්පත් වෙනකන් ඉවරයි. එතනින් එහාට තමයි කතා කරන්න යන්නේ. හරි. එහෙනම් හැමෝටම තේරුණානේ? හරි. ඔයාගේ අදහස් දාන්න අර ගෲප් එකේ හරි chat box එකේ හරි. A level class එක ළමයි සාමාන්‍ය විදියට අපි බ්‍රහස්පතින්දා රෑ 8:10 තියෙනවා ඔන්ලයින් ක්ලාස් එක දිගටම යන්නේ ෆිසිකල් ක්ලාස් පටන් ගන්නකම්. අද OCS එකේ අයව නම් හම්බෙන්න බැරි වුණා මට. සැසිරේ අයවයි Excel අයව නම් හම්බුණා. සැසිරේ අයව හම්බුණා. දැනුත් සමහරව අලුතෙන් ජොයින් වෙනවා. ඔයාලට මුල් පාඩම් ටික ඩබල් AT කරපු කෙනෙක් නම් කිසිම අවුලක් නැහැ. ලොකු පාඩුවක් නැහැ ඔයාලට. ඒත් අර A level class වල තියෙනවා රෙකෝඩින් බලන්න පුළුවන්. කවුරු හරි ඉන්නවනම් ජොයින් වෙන්න. ලබන මේ සතියේ ඉඳන් ජොයින් වුණාම ලබන මාසෙ ගිහිල්ලා ආයතනයට ගිහිල්ලා ටියුට් එක ගන්න දිගටම සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න. රටේ තියෙන තත්ත්වය එච්චර හොඳ නැහැ. තමන් පරිස්සමින් ඉන්න. තමන් ගැන ලොකු අවධානමක් තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්. ආපහු ඊළඟ දවසේ හම්බෙමු.